හරිද? එතකොට අපි කතා කරේ මේ සීල් ටික ගැන. ඊට පස්සේ මේ සිලින්ඩර් එක ගැලෙව්වම බලන්න ඕන දේවල් ගැන. ඒ දේවල් ටික තමයි අපි කතා කරේ. එතකොට ඒගොල්ලෝ මෙහෙදි සිලින්ඩර් එක ගැලුවම ඒ දේවල් ටික හොඳට බලා ගන්න ඕනේ. ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද කාටවත්? ආනේ හරියයි. පොඩ්ඩයි. හරි දැන් ඇහෙනවනේ. මේ ඔයගොල්ලන්ගේ සර් කතා කරා ඒකයි නෙට්වර්ක් එක කැඩුනේ. ඔයගොල්ලෝ බාරින සර් කතා කරා. එතකොට අපි දැන් කතා කරා මේකේ තියෙන සීල් වර්ග ගැන. හරි. එතකොට ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට මේ සීල් වර්ග තුන දකින්න පුළුවන් පිස්ටන් එකේ. එතකොට මේ දේවල් ඔයගොල්ලෝ හොඳට අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ බෑකප් පින් එකේ තියෙන විදිහ හොඳට බලා ගන්න ඕනේ. එතකොට මම කිව්වා බෑකප් පින් එක කොටස් තුනකට තමයි තියෙන්නේ U cup සීල් දෙකක් එක්ක කියලා. එතකොට ඒ නිසා මේ බෑකප් පින් එකට ඔයගොල්ලෝ U cup සීල් කියන නමත් මේ ඇහි ඉන්ඩස්ට්‍රි එකේ ඉද්දි U cup සීල් කියලා කියන්නේ මොකද? මේක U අකුරු හැඩයට සීල් දෙකක් මැදි කරගත්තු U අකුරු හැඩයට සීල් දෙකක් මැද්දේ තියෙන රබර් සීල් එකක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ U අකුරු හැඩයට තියෙන මේ U cup එක කියලා කියන්නේ ඒකයි. ඒක ග්‍රූ එකේ පිස්ටන් එකේ ග්‍රූ එකේ එජ් එක පැත්තට එන්න ඕනේ. නැත්නම් අර රබර් රින් එක කඩලා යනවා. රබර් රින් එක ඩිරෙක්ට් එජ් එක පැත්තට ආවොත් ඒ ටික හොඳට බලා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ගැලෙව්වම අර මං කිව්වා වගේ පිස්ටන් එක, සිලින්ඩර් බෝ එක, රොඩ් එක ඔය සීල් විෂුවලි ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ. ඒ දේවල් බලා කියා ගන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා වගේ මේ ලොක් නට් එක ගලවලා හයි කරද්දී ලොක් ටයිට් ටිකක් දාලා අපි තද කරන්නේ. මොකද අපිට ඉන්ඩස්ට්‍රි එක අපි මැෂින් එක ගාවට ගිහලා මේක ගලවලා හයි කරද්දී අපිට ටෝක් දෙන්න පුළුවන් මේ බෙන්ච් වත් මේ බෙන්ච් එක ටෝක් රින්ච්වත් නැහැනේ. එතකොට අපිට පුළුවන් උපරිම තද කරනවා එක ත්‍රෙඩ් එකකට විතර ලොක් ටයිට් පොඩ්ඩක් දාලා. හරි. ඊට පස්සේ මේ පැත්තෙනුත් ඔයගොල්ලන්ට පින් එකකින් සම්බන්ධ වෙනවා. මේ පැත්තෙනුත් පින් එකකින් සම්බන්ධ වෙනවා. එතකොට මේ සිලින්ඩර්ස් ගලවද්දී මේ පින් දෙක මත තියෙන බර නිදහස් වෙන ආකාරයට මැෂින් එක පිහිටව ගන්න ඕනේ. මේ පින් දෙක මත ඉදිරියට තියෙන බර අවම වෙන ආකාරයට මැෂින් එක පිහිටව ගන්න ඕනේ. මොකද මේ පින් වලට බර ඇවිල්ලා තිබ්බොත් අපිට මේ පින් එක ලේසියෙන් පන්න ගන්න බැරි වෙනවා. හරි. පින් එක ලේසියෙන් පන්න ගන්න බැරි වෙනවා. එතකොට මේ පින් එකට බර අවම වෙන ආකාරයට පින් එක බර නිදහස් වෙන ආකාරයට අපි මැෂින් එක පිහිටව ගත්තොත් අපිට කුළු ගෙඩි පාරවල් එකක් දෙකක් ගහද්දී පින් එක එළියට පයින්නවා. හරි. නැත්නම් අපිට කුළු ගෙඩි කොච්චර ගැව්වත් පින් එක එළියට පයින්නේ මේ පින් එක මත ලොකුට බරක් යෙදලා තිබ්බොත්. හරි. එතකොට ඒක ඔයගොල්ලෝ ප්‍රායෝගිකවත් විදි මේවා ගලවද්දී මැෂින් වලින් ඒ වගේම තමයි. හැබැයි මේ පින් එකට අපි අනිවාර්යෙන් ග්‍රීස් කරන්න කියන්නේ මුකුත් හින්දා නෙවෙයි. අපි මේ ග්‍රීස් කරන්න නැතුව තිබිලා පින් එක ඇතිලිලා පින් එකේ සෙට් වැටුනොත් ඒත් ඒ විදිහම තමයි හරි අමාරුයි පින් එක පන්න ගන්න. හරි. ඒ වුණොත් අපිට සිලින්ඩරේ කොහොම පින් එක එහෙම තියෙද්දි සිලින්ඩරේ මෙතනින් පින් එකෙන් පන්නලා තමයි අපිට එහෙම වුණොත් ගන්න වෙන්නේ. ඒක ටිකක් අමාරුයි වැඩේ. ඒක හරි කඩදරයි පින් එක පොඩ්ඩක්වත් අල්ලු කරගන්න නැතුව සිලින්ඩරේ ගලව ගන්න එක. හරි. ඒක නිසා තමයි මේ මෙතන අනිවාර්යෙන් අපි ග්‍රීස් කරන්න කියන්නේ. ඔයගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකේදී ඔයවා හම්බෙයි. හරියට ග්‍රීස් කරන්නේ නැතුව මේ පින් සෙට් වුණාන් පස්සේ පින් එක අපිට ලේසියෙන් එහෙම පන්න ගන්න බෑ. ඒ වගේම පින් එකට අනවශ්‍ය විදිහට බර වැටුනොත් ඒත් පන්නන්න බෑ. ඒ නිසා පින් මත ඉදලා තියෙන බර අවම වෙන ආකාරයට මැෂින් එක පිහිටව ගන්න ඕනේ. පින් එක රිලීස් කරගන්න. පින් එක පොඩ්ඩක් තල්ලු කරගන්න. සිලින්ඩරේ ගලව ගන්න. හරි. ඒවා ඔයගොල්ලෝ අත්විඳි මේවා ගලවන්න ගියා මැෂින් වලින්. හරිද? ඒ ටික පැහැදිලි නේ ඔයගොල්ලන්ට? ඒ ටික පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඒ ටික පැහැදිලි නේද? ඊට පස්සේ දැන් මේ අද ක්ලාස් එක පටන් ගද්දි ඉස්සෙල්ලම ආපු එක්කෙනා මට නම මතක නැහැ කවුද කියලා. එයා දකින්න නැති අය YouTube එකේ වීඩියෝ එකක් මම ප්ලේ කරා. හරිද? ඒ YouTube එකේ වීඩියෝ එකක් මම ප්ලේ කරා. ඒ ප්ලේ කරපු වීඩියෝ එකේ පෙන්වුවේ මේ කතන්දරේ. ඒ ප්ලේ කරපු වීඩියෝ එකේ පෙන්වුවේ මේ කතන්දරේ. මොකද්ද මේ කතන්දරේ? ඔයගොල්ලෝ දන්නවා අපේ මේ සිලින්ඩර්ස් ඉස්සරහට පස්සට ගමන් කරනවා.
හරිද? පස්සට ගමන් කරද්දී ගිහිල්ලා ඔය අන්තේ වදිනව නේද? ගිහිල්ලා ඔය අන්තේ වදිනව නේද? ගිහිල්ලා ඔය අන්තේ වදිනවනේ. රොඩ් එන්ඩ් එක පැත්තකට ගිහිල්ලා රොඩ් එන්ඩ් එක පැත්ත වදිනවා, හෙඩ් එන්ඩ් එක පැත්තට ගිහිල්ලා හෙඩ් එන්ඩ් එකේ වදිනවා නේද? හරි. හැබැයි ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ එස්කේවේටර් එක වැඩ කරද්දී ඔයගොල්ලෝ දකිනවා බකට් සිලින්ඩරේ විතරයි ගැටීමක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ. හරිද? බකට් සිලින්ඩරේ බකට් එක අපි මොන පැත්තට ඇල්ලුවත් බකට් එක දෙදරනවා ගිහිල්ලා. හරි. හැබැයි අනිත් සිලින්ඩර්ස් ටික ඔයගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැහැ. හරි. ආම් එකයි බූම් එකයි ඒ විදිහට තේරෙන්නේ නැහැ ආම් බූම් සිලින්ඩර්ස්. බකට් සිලින්ඩරේ ගැස්සෙනවා. ඇයි ඒ? මෙන්න මේ දැන් අපි මේ කතා කරන යාන්ත්‍රණය මේ මෙතන තියෙනවනේ ඔයගොල්ලන්ට දැන් මේ කුෂන් මෙකැනිසම් කියලා මෙකැනිසම් එක මේ යාන්ත්‍රණය බකට් සිලින්ඩර් එකේ නැහැ. හරිද? ආම් සිලින්ඩරෙත් බූම් සිලින්ඩරෙත් මේ මෙකැනිසම් එක තියෙනවා. හරිද? අන්න ඒ නිසා බකට් සිලින්ඩරේ විතරයි ලොකු ගැටීමක් සිද්ධ වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ. බකට් සිලින්ඩරේ විතරයි ගැස්සීමක් ඇති වෙන්නේ. ඒ නිසා ලොකුට ගැස්සීමක් බකට් එකේ ඇති වෙනවා. හරි? ඉස්සරහට ඇල්ලුවත් සිලින්ඩරේ පස්සට ඇල්ලුවත්. ඇයි බකට් එකේ එහෙනම් මේ මෙකැනිසම් එක දාලා නැත්තේ? බකට් එකටයි මේක සිලින්ඩරයයි මේ මෙකැනිසම් එක දාලා නැත්තේ. ඔව් ඔයගොල්ලෝ දන්නවා අපි ස්කෑට බකට් එක භාවිතා කරලා මඩ, පස්, මැටි ඕවා ගන්නවනේ. ගත්තට පස්සේ සමහරක් වෙලාවට පස් ටික බකට් එකෙන් යන්නේ නැතුව බකට් එක ඇලිලා වගේ තියෙනවනේ. ඇලිලා වගේ තියෙනවනේ. පැහැදිලිද? එතකොට එහෙමනම් මේ ගැස්සීමක් තියෙන්න ඕනේ මේ ඒ ටික හලා ගන්න නම්. ඒ ටික කැඩිලා හැලෙන්න නම් ගැස්සීමක් තියෙන්න ඕනේ. ඒ නිසා අපේ එස්කේවේටර්ස් වල බකට් සිලින්ඩර් එකේ හැර ඉතුරු සියලු සිලින්ඩර්ස් වල මේ කුෂන් මෙකැනිසම් එක කියන එක දකින්න පුළුවන්. හැබැයි බකට් සිලින්ඩර් එක නැත්තේ මොකද අර පස් හලා ගැනීම සිද්ධ කරන්න ඕන නිසා. හරිද? එතකොට ඒ වගේ සිලින්ඩර්ස් වල කාලයක් යද්දී මේ මෙකැනිසම් එක නැති සිලින්ඩර්ස් වල කාලයක් ඇද්දී අපේ ලොක් නට් එක එහෙම තැලිලා වගේ තියෙන්න පුළුවන්. ලොක් නට් එක තැලිලා වගේ තියෙන්න පුළුවන්. හරිද? එතකොට ලොක් නට් එක තැලිලා වගේ තියෙද්දී අපිට ඒක ගලවන්න පුළුවන්ද? ගලවන්න බෑ. කපලා තමයි ගන්න වෙන්නේ. කපලා තමයි ගන්න වෙන්නේ. හරිද? ඊට අමතරව ඒ වගේ සිලින්ඩර්ස් වල ඔයගොල්ලෝ දකිනවා මේ පින් එක තියෙන පැත්ත මේ හෙඩ් එන්ඩ් එක පැත්ත පින් එකට කලින් ටිකක් ඝනකම වැඩි. ඇයි ඝනකම් වැඩි කරලා තියෙන්නේ? දැන් මේ රූප සරණේ එහෙම ලොක් ඝනකමක් පේන්නේ නැහනේ. අර වගේ සිලින්ඩර්ස් වල මෙතන ටිකක් ලොක් ඝනකමක් තියෙනවා. ඇයි ඝනකම් වැඩි කරලා තියෙන්නේ? නෑ මේ රූප සටහන මේ රූප සටහන ගැන මම කතා කරන්නේ. හරිද? අර දැන් මං කිව්වේ බකට් සිලින්ඩර්ස් වගේ ඒවා මේ මෙකැනිසම් එක නෑ කිව්වනේ. හරි. එතකොට ඒ වගේ සිලින්ඩර්ස් වල මේ හරිය ටිකක් ඝනකම් වැඩියෙන් තියෙනවා මේ හවුසින් එකේ. ඇයි ඒ? ඔව් වදින නිසා ඒ මේ ඝට්ටනයක් සිදු වෙන නිසා ඒ කියන්නේ අපි වදිනවා කියන ඝට්ටනයක් ඇති වෙනවනේ. ඝට්ටනයක් සිදු වෙන නිසා මේ මෙතන ක්‍රැක් වෙන්න පුළුවන්. මෙතන මේ විදිහට තිබ්බොත් කඩලා යන්න පුළුවන්. හරිද? එතකොට මේ ඒ ඝට්ටනයට ඔරොත්තු දෙන්න තමයි පොඩ්ඩක් එතන මෙටීරියල් එක වැඩි කරලා පොඩි ශක්තිමත් ගතියක් කරන් තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඒ වගේ සිලින්ඩර්ස් වල ඒ විදිහට පොඩි ශක්තිමත් ගතියක් කරන් තියෙන්නේ. ඒක මෙතනින් ක්‍රැක් වෙලා යන්න පුළුවන් නිසා ඒකට ඔරොත්තු දෙන්න තමයි ඒ වගේ ශක්තිමත් ගතියක් ගන්න තමයි මේ හරි පොඩ්ඩක් මෙටීරියල් එක වැඩි කරලා පොඩි ඝනකම් ලේයර් එකක් ඝනකම් ලේයර් එකක් හරි ගස්සලා තියෙන්නේ. හරිද? එතකොට ඒවැ කාලයක් ගියාම මේ නට් එක මේ ලොක් නට් එක තැළුනම අපිට සිද්ධ වෙන්නේ ලොක් නට් එක කපලා අයින් කරන්න තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. නමුත් අර මේ මෙකැනිසම් එක සිලින්ඩරෙට දාලා බෑ. මොකද පස් හලා ගන්න ඕන නිසා. ඊට පස්සේ දැන් මේ මෙකැනිසම් එක ඇත්තටම සිලින්ඩර්ස් වලට දාලා තින්නේ සිලින්ඩර් එක ඉස්සරහට ගියත් සිලින්ඩර් එක පස්සට ආවත් සිලින්ඩර් දිග හැරුණා සිලින්ඩර් එක හැගලුණත් සිදුවන ඝට්ටනය නවත්තන්න. සිදුවන ඝට්ටනය අවම කරන්න. එහෙම නැත්නම් සිදුවන ඝට්ටනය නවත්තන්න. හරිද? ඇයි අපි මේ ඝට්ටනේ නවත්තන්නේ? අර මං කියපු ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න. එකක් තමයි ඝට්ටන වීම සිද්ධ වුණොත් හවුසින් එක මෙතනින් ක්‍රැක් වෙන්න පුළුවන්. හරි. ඝට්ටනය වෙන තැන
හවුසින් එක ක්‍රැක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ලොක් නට් එක සවුත් වෙනවා. ලොක් නට් එක ඩැමේජ් වෙනවා. හරිද? ඊට පස්සේ ගට්ටන නිසා මැෂින් එකට අනවශ්‍ය ජර්ක් එකක් එනවා. මැෂින් එකේ වයිබ්‍රේෂන් වැඩි වෙනවා. ගට්ටන වෙන්න ගන්නවා කියන්නේ මැෂින් එකේ වයිබ්‍රේෂන් වැඩි වෙනවා. හරි. එතකොට ඒක අපේ ස්මූත් ඔපරේෂන් එකට බාධාවක් වෙනවා. හරිද? ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරි. ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්න අවම කරන්න තමයි මේ ක්‍රියාකාරීත්වය අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය ඔයගොල්ලන්ට එක එක විදිහට සිලින්ඩර්ස් වල දකින්න පුළුවන්. හැම සිලින්ඩරෙම එක විදිහයි කියන්න බෑ. හරිද? එක එක සිලින්ඩර්ස් වල එක එක විදිහට මේ ක්‍රියාකාරීත්වය සකස් කරලා තියෙනවා. සමහර සිලින්ඩර්ස් වල මේ රූප සටහන් වල පෙන්නලා තියෙනවා වගේ හවුසින් එක ඇතුලෙන් හදලා තියෙන්න පුළුවන් ඒකට ගැලපෙන ආකාරයට. හවුසින් එක ඇතුලේ මේ වගේ වෙනස්කම් කරලා තියෙන්න පුළුවන් ඒකට ගැලපෙන ආකාරයට. ඔයගොල්ලෝ පේනවා මෙතන මේ ලොක් නට් එක මෙහි හරියට බහින්න පුළුවන්. හැබැයි මෙන්න මේ හරිය මෙහෙම හවුසින් එක මේ හරිය මෙහෙම කවර් කරලා තියෙනවා. හරිද? මේ විදිහට තියෙන හවුසින් එක. හරිද? එතකොට ඒ වගේ ඇතුලෙන් පොඩි පොඩි වෙනස්කම් හදලා තියෙනවා. මේ ගට්ටනේ වෙන එක වළක්ව ගන්න පුළුවන් වෙන විදිහේ. හරි? සමහර ඒවා. හරිද? ඊට සමහරක් ඒවා මෙන්න මේ වගේ වෑල්ලයක් දාලා තියෙනවා. සමහරක මෙන්න මේ වගේ කුෂන් වෑල්ලක් අපි මේ වෑල්ලට කුෂන් වෑල්ලක් කියලා සමහර ඒවා මෙන්න මේ වගේ වෑල් එකක් දාලා තියෙනවා. එතකොට මේ ක්‍රමයට හරි හවුසින් එක ඇතුලෙන් වෙනස්කම් කරලා හරි හවුසින් එක ඇතුලේ වෙනස්කම් කරලා වගේ මේ තියෙන හෙඩ් එන්ඩ් එක පැත්තේ තියෙන විදිය මේ තියෙන රොඩ් එන්ඩ් එක පැත්තේ තියෙන විදිය. හරිද? රොඩ් එන්ඩ් එක පැත්තේදී ඒ විදිහම තමයි කොහොමද වෙන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. රොඩ් එන්ඩ් එක පැත්තෙත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා කියන එක පෙන්වන්න තමයි මේ දාලා තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ රූප සටහන් වලට අනුව ඔයගොල්ලන්ට තේරෙනවා හවුසින් එක ඇතුලෙන් හරි හවුසින් එක ඇතුලේ හැඩය මගින් හරි මොකක් හරි වෙන ක්‍රමයකින් හරි අපි මේක හදා ගන්නවා. ඊට සමහරක් ඒවා දැන් අර මම මුලින්ම මේකට හරියටම වෙල මේ ඔක්කොම කලින් සහභාගී වෙච්ච එකන දකින්නේ වීඩියෝ එකේ පෙන්නනවා අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ සමහර සිලින්ඩර්ස් වල මේක දීලා තිනවා අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට ඇඩ්ජස්ටිං ස්ක්‍රූ එකක් එහෙම දාලා පොඩි වෑල් එකක් එහෙම දාලා. හරි? එතකොට ඒ වගේ එක එක ක්‍රමයකට සිලින්ඩර්ස් වල තියෙනවා. හරිද? හැබැයි කරන්නේ මොකද්ද? ගැටෙන එක වළක්වන එක. ගැටෙන එක වළක්වලා සිලින්ඩරයට සුමට ක්‍රියාකාරීත්වයක් දෙන එක තමයි සිද්ධ කරන්නේ. ඒතර ඔයගොල්ලෝ දකිනවා අපි එස්කැවේටර් එක ගත්තොත් එස්කැවේටරේ බූම් එක ඇල්ලුවම බූම් එක එයාගේ දිග ඇරුණම එයා කෙරෝල්ට ගිහිල්ලා ස්මූත්ලි නවතිනවා. ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආම් එක ඇල්ලුවමත් එහෙමයි. ආම් එකේ සිලින්ඩර් සම්පූර්ණයෙන් දික් වුණා, සම්පූර්ණයෙන් ඇකිලුණා. දික් වුණා හරි ඇකිලුණා හරි කෙරෝල්ට ගිහිල්ලා ස්මූත්ලි නවතිනවා. ගැටෙන්නේ නැහැ. ভাইබ්‍රේෂන් එකක් එන්නේ නැහැ ලොකුවට. හරි? එතකොට ඒ ඉන්නේ මොකද මේ මෙකැනිසම් එක හදලා තියෙන නිසා සිලින්ඩර්ස් වල. හරි. එතකොට මේකෙදි මොකද්ද කරන්නේ? මේක නවත්තන්නයි මොකද්ද කරන්න ඕනේ? නවත්තන්නයි මොකද්ද කරන්න ඕනේ? දැන් මේ රූප සරණ බලන්න අපි මේ පැත්තෙන් තෙල් දෙනවා. මේ පැත්තෙන් තෙල් එළියට යනවා. එතකොට මේ සිලින්ඩරේ ඇකිලෙනවා. ඒ කියන්නේ හෙඩ් එන්ඩ් එක පැත්තට තමයි සිලින්ඩරේ ගමන් කරන්නේ. පිස්ටන් එක ගමන් කරන්නේ. එතකොට මේක මේ කෙරෝලේ ගැටෙන එක නවත්තන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? මොකද්ද අපි කරන්න ඕනේ? මේක මේ කෙරෝලේ මෙහෙම ඇවිල්ලා වදිනවා. අපිට පුළුවන්ද මෙයා දැන් කෙරෝල්ට ආවා. මේක දැන් සිලින්ඩරේ කෙරෝ අන්තයට ආවා. අන්න දැන් අපි නවත්තනවා කියලා අපිට එහෙම නවත්තන්න පුළුවන්ද? අපිට ලීවර් එක භාවිතා කරලා එහෙම නවත්තන්න පුළුවන්ද? බෑනේ. අපිට එහෙම නවත්තන්න බෑනේ. එහෙනම් අපිට මේක මෙහෙම වෙන්න නම් මොකද්ද කරන්න පුළුවන්? මෙතන ගැටෙන්නේ නැති වෙන අපිට මොකද්ද කරන්න පුළුවන්? මෙතන ගැටෙන්නේ නැති වෙන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද අපිට කරන්න පුළුවන් ගැටෙන්නේ නැති වෙන්න නම්? ඔව් මෙතන ගැටෙන එක නා දැන් මම මේ අහන්නේ සිලින්ඩරේ දැන් මේ කෙරෝල්ට ඇවිල්ලා මෙතන ගැටෙනවානේ. හරි ඒ ගැටෙන එක වළක්වන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක. අපිට ලීවර් එකකින් එක නවත්තන්න බෑනේ. හරිද?
අපි සිලින්ඩර් අපි උපකරණ ඇල්ලුවා ඒක කෙරෝල්ට ගිහිල්ලා නැවතිලා රිලීෆ් වැල් එකෙන් ඔයිල් මේ රිලීෆ් කරන ප්‍රෙෂර් එක සද්ද වෙනස් ඇහෙද්දිමනේ අපි ලීවර එක අතහරින්නේ. එතකොට මේ ගැටල ඉවරයිනේ. අපි එතකොට ගැටෙන එක වළක්වන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? තෙල් ප්‍රමාණය අඩු කරොත් මොකද වෙන්නේ? පිටරට තෙල් ප්‍රමාණය අඩු කරොත් මොකද වෙන්නේ? හරි එළියට යන එක අඩු කරොත් එහෙම වෙන්නේ කොහොමද? ආ එතකොට කොහොමද මේක ස්ලෝ වෙන්නේ? එතකොට කොහොමද ස්ලෝ වෙන්නේ? අපි දැන් මේ ඒ කියන්නේ හෙඩ් එන්ඩ් එකේ හරි රොඩ් එන්ඩ් එකේ හරි දැන් මේ හෙඩ් එන්ඩ් එකයි රොඩ් එන්ඩ් එකේ හරි අපි හවුසින් එක ඇතුලේ මෙකැනිසම් එක හදාගෙන තියෙනවා. හරිද? ඒක මේ විදිහම කියලා කියන්න බෑ හැම එකේම. හරිද? හවුසින් එක ඇතුලේ මෙකැනිසම් එක හදාගෙන තියෙනවා. මේ කෙරෝලට එද්දී මේ හෙඩ් එන්ඩ් එකේ කෙරෝලට හරි රොඩ් එන්ඩ් එකේ කෙරෝලට හරි එද්දී හෙඩ් එන්ඩ් එකේ කෙරෝලට හරි රොඩ් එන්ඩ් එකේ හරි කෙරෝලට එද්දී අපි සකස් කරලා තියෙනවා මෙකැනිසම් එක. අපි සකස් කරලා තියෙනවා මෙකැනිසම් එක. ඔයගොල්ලන්ට පේනවා මෙතනින් අපි ඇතුළට තෙල් දෙනවා. හැබැයි මෙයා දැන් මේ කෙරෝලේ නෙවෙයි නම් ඉන්නේ. මෙතනින් මේ නිදහසේ තෙල් එළියට ගමන් කරනවා. හරිද? කෙරෝලේ නෙවෙයි නම් ඉන්නේ. මේ පැත්තෙන් තෙල් දෙනවා නම් මේ පැත්තෙන් තෙල් එළියට ගමන් කරන්න ඕනේ. මේ සිලින්ඩරේ ඇතුළට එන්න නම්. මේ පැත්තෙන් තෙල් ගමන් කරන්න නැත්නම් ඇතුළට එන්න පුළුවන්ද? අපි මේ පැත්තෙන් කොච්චර තෙල් දුන්නා? එන්න පුළුවන්ද? මේ පැත්තෙන් තෙල් යන්න විදියක් නැත්නම් මේ පැත්තේ ඉර වෙලා තියෙන තෙල් ටික යන්න බැරි නම් අපි මේ පැත්තෙන් කොච්චර තෙල් දුන්නත් මෙයා මේ පැත්තට ගමන් කරයිද? ගමන් කරන්නේ නැහනේ. හරිද? එහෙනම් අපි මේ පැත්තෙන් කොච්චර තෙල් දුන්නත් වැඩක් නැහැ. මේ පැත්තේ තියෙන තෙල් ටික නිදහස් වෙන්න ඕනේ. හරි එහෙනම් මේ පැත්තෙන් තෙල් දුන්නම මෙතනින් නිදහසේ තෙල් එළියට ගමන් කරනවා. නිදහසේ තෙල් එළියට ගමන් කරනවා. ඒතකොට හෙඩ් එන්ඩ් එකෙත් මෙහෙමයි රොඩ් එන්ඩ් එකෙත් මේ විදිහටම තමයි තියෙන්නේ. හරිද? රොඩ් එන්ඩ් එකෙත් මේ විදිහට තමයි සැකස්ම හදලා තියෙන්නේ. එතකොට මෙතනින් නිදහසේ තෙල් එළියට ගමන් කරනවා. හරිද? හැබැයි කෙරෝලට ලං වෙද්දී ඕගොල්ලන්ට පේනවා මෙතන ඊතල තුනක් දාලා දෙනවා මෙතන එක ඊතලයි යන්න පුළුවන්. හරි? ඔයගොල්ලෝ දකිනවා ලොක් නට් එක ගත්තාම ලොක් නට් එකෙත් මේ වගේ ඩිසයින් එකක් තියෙනවා. ලොක් නට් එකෙත් මේ වගේ කෙරෝල ටේපර් කරලා තියෙන්නේ. හරි? ලොක් නට් එකේ මේ කෙරෝල මේ විදිහට ටේපර් එකකට හදලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දකිනවා කෙරෝලට ලං වෙද්දී මෙන්න මේ කෙරෝලට ලං වෙද්දී කලින් වගේ නිදහසේ යන්න බෑ. හරිද? කලින් මේ තිබ්බ හයිඩ්‍රොලික් ඔයිල් මෙතනින් මෙම නිදහසේ ගියානේ. නිදහසේ යන්න බෑ කෙරෝලට ලං වෙද්දී ඔයිල් ප්‍රමාණයක් මෙතන හිර වෙනව නේද? ඔයගොල්ලෝ මෙතන ඊතල තුනක් දාලා එකයි යනවා කියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ඔයිල් ප්‍රමාණය මෙතන හිර වීමකට ලක් වෙනව නේද? නිදහසේ යන්න බැරි හිර වීමකට ලක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන ඔයිල් හිරවීමකට ලක් වෙච්ච නිසා මෙතන ඔයිල් හිරවීමකට ලක් වෙච්ච නිසා මෙතන පොඩි ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනවානේ. ඇයි යන්න බැරුව හිර වෙනවා. ඒ නිසා පොඩි ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනව නේද? දැන් මෙතනින් ආර කලින් වගේ යන්න බෑ. කලින් වගේ යන්න බැරුව බ්ලොක් වීම නිසා මෙතන පොඩි ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනවා. අන්න එහෙනම් මේ පැත්තෙන් දීපු ප්‍රෙෂර් එකට විරුද්ධව මේ පැත්තෙන් පොඩි ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනවා. පැහැදිලිද ඒක? පැහැදිලිද ඒක? මේ පැත්තෙන් දීපු ප්‍රෙෂර් එකට විරුද්ධව මේ පැත්තෙන් පොඩි ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනවා. අන්නේ ඩෙවලොප් වීම නිසා වෙන්නේ මොකද්ද? මෙයා මෙහෙට ආපු ෆෝස් එකට විරුද්ධව මෙහෙම ෆෝස් එකක්
කිසියම් ප්‍රමාණයක ෆෝස් එකක් මෙහෙන් අනික් පැත්තට ඇති වෙනවා. මෙහෙට ප්‍රෙෂර් එක නිසා ඇතිලා තිබ්බ බලයට විරුද්ධව මෙහෙන් පොඩි බලයක් ඇති වෙනවා. ඒ බලය ඇතිවීම නිසා මොකද්ද වෙන්නේ? මේ බලයට ප්‍රතිවිරුද්ධ මෙතනින් පොඩි බලයක් ඇතිවීම නිසා වෙන්නේ මොකද්ද? මෙයාගේ වේගයට මොකද වෙන්නේ? ආපු වේගයට මොකද වෙන්නේ? අර බලය යාට විරුද්ධව දෙන නිසා මෙයාගේ වේගය ටිකක් අඩු වෙනවා. එයාගේ වේගය අඩු වෙලා මේ විදිහට කෙරවලට ලං වෙද්දී මේ පිස්ටන් එකේ ලොක් නට් එක කෙරවලට එද්දී මෙයා කෙරවලේ ගැටෙන්නේ වෙන්නේ නැතුව ඇවිල්ලා කෙරවලට හේතු වෙනවා. පැහැදිලිද? අන්න අර ඒ විදිහට අපි මෙයාව මේ වේගය අඩු කරගෙන කෙරවලේ ගැටෙන්නේ වෙන එක වළක්ව ගන්නවා. ඊට පස්සේ අර මම මේ මුලින්ම අපේක දකින්න නැති මම මුලින්ම වීඩියෝ ප්ලේ කරපු වීඩියෝ එක ඒක පෙන්නනවා. මේ දෙපැත්තේ දාලා තිනවා බෆර් ප්ලේට් දෙකක්. රොඩ් එන්ඩ් එකේ හෙඩ් එන්ඩ් එකේ දාලා තිනවා බෆර් ප්ලේට් එකක්. හරිද? ඒතරේ බෆර් ප්ලේට් එකෙන් මෙයා ගැටෙන එක වළක්වනවා. බෆර් ප්ලේට් එක තමයි ගැටෙන්නේ උරාගන්නේ. හරිද? පැහැදිලිද? ඒ වගේ එක ක්‍රම තියෙන්න පුළුවන්. හොඳේ. හරි. මේ එක විදියක්. මේ හවුසින් එක මගින් සකස් කරලා තියෙන ක්‍රමය. හරිද? පැහැදිලිද? ඒක පැහැදිලිද ඔයගලන්ට? හැම එකේම එකම විදියයි කියන්න බෑ. හරිද? එක ක්‍රම තියෙනවා. සාමාන්‍ය එක්ක බොහෝ දුරට එක්ක මේ විදිහට හවුසින් එකේ හදලා තියෙනවා. හරි. එහෙම නැත්නම් කුෂන් වෑල් දාලා හදලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් අර වගේ වෙනස් ක්‍රමත් දාලා තියෙන්න පුළුවන්. හරි. හැබැයි ඒ කරා මොකක් හරි. ඔව්. ඔව්. එතකොට ඒ එළියට යන තෙල් ප්‍රමාණය එළියට යන තෙල් ප්‍රමාණය අවහිර කරනවා. එළියට යන තෙල් ප්‍රමාණය අවහිර කරන්න වෑල් එක දාලා තියෙනවා. ඇඩ්ජස්ටර් ඒ කියන්නේ මේ දෙයම තමයි වෙන්නේ. ඇඩ්ජස්ටබල් එකේදීත් මේ දෙයම තමයි වෙන්නේ. මෙතනින් එළියට යන තෙල් ප්‍රමාණය තියෙනවානේ. ඒ තෙල් ප්‍රමාණය අපිට පුළුවන් ඕනනම් තව පොඩ්ඩක් අවහිර කරන්න. පිස්ටන් ෂූ වල නෑ මම දැන් මේ කියන්නේ ඇඩ්ජස්ටබල් කරන්නේ වෑ. හරිද? ඇඩ්ජස්ටබල් කියන්නේ අපිට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට දීලා තියෙනවානේ. සීර මාරු කරන්න පුළුවන් විදිහට. අපිට ඕන නම් සිලින්ඩරේ මේ කෙරවට ලං වෙන ස්පීඩ් එක අපිට පුළුවන් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න. හරිද? එහෙම ඇඩ්ජස්ටබල් කුෂන් දීපුවා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ මැෂින් වල නම් මම දැකලා නෑ. හරිද? අපේ මැෂින් වල නම් මම දැකලා නෑ. එහෙම ඇඩ්ජස්ටබල් කුෂන් තියෙන සිලින්ඩර්ස් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙයා කෙරවලට එන වේගය අපිට පුළුවන් පොඩ්ඩක් පාලනය කරන්න. ඒක පැහැදිලිද? අපිට කිසියම් ලිමිට් එක පාලනය කරන්න පුළුවන්. එතකොට ඒකෙදි කරලා තියෙන්නේ මෙතනින් එළියට යන තෙල් තියෙනවනේ. මේ එළියට යන තෙල් නලයේ තියෙන විස්කම්බය අපි ස්ක්‍රූ එකක් කරා අපි ස්ක්‍රූ වෑල් එකක් කරා අපි ඒක අඩු වැඩි කරනවා. පැහැදිලිද ඔයගලන්ට? අපි ඒක අඩු කරොත් මොකද වෙන්නේ? මෙතනින් තෙල් එළියට යන ප්‍රමාණය අඩු වෙනවා. අපි ඒක වැඩි කරොත් මොකද වෙන්නේ? මෙතනින් තෙල් එළියට යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක අපි අඩු කරොත් එහෙම මේ පැත්තේ ප්‍රෙෂර් එක වැඩි. ඒක නිසා මෙයා වැඩිපුර ස්ලෝ වෙනවා. මේක මෙතන අපි විස්කම්බය වැඩි කරොත් එහෙම ප්‍රෙෂර් එක අඩුයි. ඒ නිසා මෙයා අඩුවෙන් ස්ලෝ වෙන්නේ. පැහැදිලිද ඒක? ඇඩ්ජස්ටබල් කුෂන් එකේ එන විදිය පැහැදිලිද? හරිද? එතකොට ඒ වගේ එක ක්‍රම තියෙන්න පුළුවන්. හරි? ඒ වගේ එක ක්‍රම තියෙන්න පුළුවන්. ඔයා කියන්නේ එන මොකක් හරි ගමන් හිතන්නේ. හරිද? මේ තියෙන කුෂනින් මෙකැනිසම් එක පෙන්නපු වීඩියෝ එකක්. හරිද?
නන් කුෂන් එක කෙලිම ඒකම ස්පීඩ් එකෙන් ඇවිල්ලා වදිනවා. හරිද? යන ඒ ස්පීඩ් එකේ හැමම ඇවිල්ලා වදිනවා නන් කුෂන් එක. හරිද? එතකොට ඒක නවත්තන්න තමයි කුෂන් මෙකැනිසම් එක දාන්නේ. එතකොට මේක කෙරෝට ළඟදී ෂෝ වෙනවා. දැන් මේකේ කෙරෝට එද්දි ඔයගලන්ට පේනවා මේකේ ලඟ වෙනවා මේ. එතකොට මේ තියෙන ඇඩ්ජස්ටබල් කුෂන් එකක්. හරිද? අපිට පුළුවන් මෙන්න මේ වෑල් එක ඇඩ්ජස්ට් කරන්න. මේ ඇඩ්ජස්ටබල් කුෂන් එකක් කියන තමයි මේ ඊතරේ දාලා තින්නේ. හරි. මේ තියෙන ඇඩ්ජස්ටබල් කුෂන් එක. හරි මේ තියෙන කුෂන් ස්ක්‍රූ එක. එයා හරහා යන ෆ්ලෝ එක අපි වෙනස් කරනවා. හරිද? පැහැදිලිද ඒක දැන්? ඇඩ්ජස්ටබල් කුෂන් එකක් තියෙනවා කියන්නේ අපි ඒ හරහා යන තෙල් මේ ඔයිල් ප්‍රමාණය පාලනයට ලක් කරනවා. අඩු වැඩි කරනවා. ඔය යන ඔයිල් ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ මෙයා වැඩිපුර ෂෝ වෙනවා. මේ අඩුවෙන් ෂෝ වෙන්නේ. යන ඔයිල් ප්‍රමාණය අඩු කරනවා කියන්නේ මෙයා වැඩිපුර ෂෝ වෙනවා. ඒක පැහැදිලිද? ඇඩ්ජස්ටබල් කුෂන් එක හරහා කුෂන් මෙකැනිසම් එකේ තියෙන ඒවා ඇඩ්ජස්ට් කරන වෑල් එක හරහා ඇඩ්ජස්ට් කරන වෑල් එකක් තියෙනවානේ. ඒ වෑල් එක හරහා යන ඔයිල් ප්‍රමාණය අපි වැඩි කරනවා කියන්නේ මෙයා ෂෝ වෙන්නේ අඩුවෙන්. හරිද? ඒ ඇඩ්ජස්ටබල් වෑල් එක හරහා යන ඔයිල් ප්‍රමාණය අඩු කරනවා කියන්නේ මෙයා වැඩිපුර ෂෝ වෙනවා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද ඔයගලන්ට? ඔව් එතනින් තමයි පාලනය කරන්නේ. එතනින් තමයි පාලනය කරන්නේ. ඔයගලන්ට මේ බලන්න මේ වීඩියෝ එකේ පේනවනේ ඒක ලස්සනට. දැන් ටිකට කලින් බලපු වීඩියෝ එකේ ඒක ලස්සනට පෙන්නනවනේ. දැන් බලන්න මේකේ මේ මෙතන තමයි කුෂන් ස්ක්‍රූ එක තියෙන්නේ. මේ තියෙන කුෂන් ස්ක්‍රූ එක. එතකොට මෙයා මෙතනින් එන ඔයිල් මෙතනින් මේ හරහා තමයි මෙහෙම තමයි ගමන් කරන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ මෙතනින් යන ඔයිල් ෆ්ලෝ එක මේ එළියට යන ඔයිල් ෆ්ලෝ එක පාලනය කරන්න තමයි මෙයාව දාලා තියෙන්නේ. මේ ඔයිල් ෆ්ලෝ එකට බලපෑමක් ඇති කරන්න තමයි මෙතනින් ඔයිල් ෆ්ලෝ එකක් මේ දාලා තියෙන්නේ. එතකොට මේ වෑල් එක සම්පූර්ණයෙන් වහනවා කියන්නේ මේ ලයින් එක සම්පූර්ණයෙන් වහනවා. එතකොට මෙතනින් විතරයි තෙල් යන්නේ. හරිද? මේ ලයින් එක සම්පූර්ණයෙන් වහනවා කියන්නේ මේ හරහා තෙල් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තේ ලොකු බාධාවක් තියෙනවා. ඒ නිසා මෙයා කෙරෝඩෙද්දී හුඟක් ස්ලෝ වෙනවා. හරිද? ලයින් එක සම්පූර්ණයෙන් වහලා තියනවා කියන්නේ. ලයින් එක අරිනවා කියන්නේ දැන් මේ විදිහට දැන් මෙතනින් මෙහෙම තෙල් ගමන් කරනවා. මේ යන තෙල් ප්‍රමාණය අපි වැඩි කරනවා කියන්නේ මේ ස්ක්‍රූ එක අපි අරිනවා කියන්නේ මෙතනින් යන තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. මෙතනින් මෙහෙම යන තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? තෙල් යන තෙල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මෙයා වැඩි වේගෙන් තෙල් ගමන් කරනවා. වැඩි වේගෙන් තෙල් ගමන් කරනවා කියන්නේ මෙයා ස්ලෝ වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක පැහැදිලිද ඔයගලන්ට? ඒක පැහැදිලිද? ඒ දාලා තින්නේ අපිට ඉඩ අවස්ථාවද සලසා දීලා තිනවා. අපිට ඉඩ අවස්ථාව සලසා දීලා තිනවා මේ සිලින්ඩරේ කෙරෝලෙට එන වේගය අපේ අවශ්‍යතාවය මත අපිට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට අවස්ථාව සකස් කරලා දීලා තිනවා. මේ යන ඔයිල් තෙල් ප්‍රවාහය මෙතන තෙල් ප්‍රවාහය අපිට පාලනය කරන්න පුළුවන් විදිහට හරි ගස්සලා දීලා තිනවා. අපිට පොඩ්ඩක් පාලනය කරන්න පුළුවන් විදිහට. පැහැදිලිද ඒක?
හරි ඒ වගේ එක එක ක්‍රමවල තියෙන්න පුළුවන්. ඒ මොන ක්‍රමයකට තිබ්බත් කරන්නේ මොකද්ද? කෙරෝට ලං වෙද්දී මෙයා ඝට්ටණය වෙන එක නවත්තන එක තමයි සිද්ධ කරන්නේ. ඝට්ටණය වෙන එක නවත්තන එක තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ දැන් මේක නම් ඔයගොල්ලෝ දැකලා කට්ටේ රූම් එකේදී හොඳටම දැකලා ඇති මේක. හරි. පිස්ටන් වර්ගයේ ඝට්ටණය අවම කිරීමේ යාන්ත්‍රණය කියන එක අපේ කට්ටේ රූම් එකේදී ඔයගොල්ලෝ හොඳටම දැකලා ඇති. මතකද ඒක? දැකලා තියෙනවද? මේක දැකලා තියෙනවද මතකද? මේ කට්ටිය දැකලා තියෙනවද? මතකද? ඔයගොල්ලෝ දකින්න නැති එක සිලින්ඩරයක් තිබ්බා. මෙන්න මේ වගේ වෑල් එකක් තිබ්බා. අපි අතින් මේ පැත්තෙන් අතින් පොඩි තල්ලුවක් දුන්නොත් මෙයා මේ පැත්තට යනවා. මේ පැත්තෙන් පොඩි තල්ලුවක් දුන්නොත් මෙයා මේ පැත්තට යනවා. මතකද? මතකද තිබ්බ මේ එක? කට්ටේ රූම් එකේ. මතකද? ඔයගොල්ලෝ මේ වෑල් එකට මේ පැත්තෙන් පොඩි ටච් එකක් දුන්නම මෙයා මේ පැත්තේ කෙරවට යනවා. මේ පැත්තේ පොඩි ටච් එකක් දුන්නම මෙයා මේ පැත්තේ කරනවා. මෙතන තව ප්ලේට් එකක් එහෙම දාලා තිබ්බා. හරි. මෙතන මෙහෙම ප්ලේට් එකක් එහෙම මෙහෙම ප්ලේට් එකක් එහෙම දාලා තිබ්බා. හරිද? එතකොට මේ තියෙන්නේ ඒකේ රූප සරණ තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙදි කොහොමද ඝට්ටණය අවම වෙන්නේ? එතන මේකෙදි කොහොමද ඝට්ටණය අවම වෙන්නේ? මේකෙදි කොහොමද ඝට්ටණය අවම කරලා තියෙන්නේ? රොඩ් එන්ඩ් එකට ගියත් හෙඩ් එන්ඩ් එකට ගියත් ඔය හරහා තමයි ඒක සිද්ධ කරන්නේ. කොහොමද ඝට්ටණය අවම වෙන්නේ ඔගේ? ඔය කොහොමද ඝට්ටණය නවතින්නේ? කොහොමද නවතින්නේ? කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? දැන් ඔයගලන්ට මේ පෙන්ලා තියෙන රූප සටහනේ හැටියට මේ සිලින්ඩර් එකේට හයිඩ්‍රොලික් ඔයිල් හම්බෙලා තියෙන මොන පැත්තෙන්ද? මේ පැත්තෙන්ද? මේ පැත්තෙන්ද? දකුණු පැත්තෙන්. ඇයි මේ ඊතල පෙන්ලා තියෙන්නේ මේ පැත්තේ? ඒ කියන්නේ එහෙනම් හයිඩ්‍රොලික් ඔයිල් දීලා තියෙන්නේ මේ පැත්තෙන්. හරිද? හයිඩ්‍රොලික් ඔයිල් දීලා මේ පැත්තෙන් කියන්නේ ඔයගලන්ට මම අර කිව්වේ මෙයාට පොඩි ටච් එකක් දීව ගමන් අනිත් පැත්තට යනවා කියලා. ඔක පොඩක් ඔලුවට එන්න ඕන නිසා ඔයගොල්ලෝ දකිනවා මේ පැත්තෙන් ඔයිල් ප්‍රෙෂර් එකක් ආපු ගමන් මේ ස්පූල් වෑල් එක වම් පැත්තට තල්ලු වෙනවානේ. තල්ලු වෙලා මේ මෙතනින් වහනවා. මෙතනින් ස්පූල් වෑල් එක වහලා තියෙන්නේ. එතකොට මේ හරහා තෙල් වලට ගමන් කරන්න පුළුවන්ද මේ ස්පූල් වෑල් එක හරහා? ගමන් කරන්න පුළුවන්ද? බෑ. මේ මෙතනින් වැහෙනවා. මේ පැත්තෙන් තෙල් ආපු ගමන් මෙතනින් වැහෙනවා. හරිද? එතකොට මේ ටික මෙහෙම එළිය තියෙන්නේ. මේ ටික මෙන්න මේ වගේ කොටසක් මේ පිස්ටන් එකෙන් එළිය තියෙන්නේ. පිස්ටන් එකෙන් එළිය තියෙන්නේ. හරිද? දැන් මේ හරහා තෙල් ගමන් කරන්නේ නැහැ. එතකොට මේ ටික එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ නිසා දැන් මේ සිලින්ඩරේ මේ පැත්තට ගමන් කරනවා. ගමන් කළ කෙරෝට ලං වෙද්දී හවුසින් එක මුලින්ම ටච් වෙන්නේ පිස්ටන් එකද? එහෙම නැත්නම් මේ ස්පූල් එකද? හවුසින් එක මුලින් ටච් වෙන්නේ පිස්ටන් එකද? මේ ස්පූල් එකද? පිස්ටන් එකද ස්පූල් එකද? අපි හිතන තරම් ලොකු ගැප් එකක් නැහැ උතන. හොඳේ පොඩි ගැප් එකයි තියෙන්නේ. පිස්ටන් එකද ස්පූල් එකද? හවුසින් එක ටච් වෙන්නේ. පිස්ටන් එකද ස්පූල් එකද? දැන් මෙයා එළියෙන් නම් ඉන්නේ. හවුසින් එක ඉස්සලා ටච් වෙන්නේ පිස්ටන් එකද ස්පූල් එකද? ස්පූල් මෙන්න මේ රූප සරණේ පෙන්නලා තින්නේ. මේ රූප සරණේ පෙන්නලා තියෙන ආකාරයට එන ඉස්සලා ටච් වෙන්නේ මොකද? ස්පූල් එකේ මේ විදියට. ස්පූල් එක ටච් වුණාට පස්සේ ස්පූල් එකට එතනින් යන්න පුළුවන්ද? එතනින් යන්න බෑ. හැබැයි පිස්ටන් එක පොඩ්ඩක් එනවනේ මේ පැත්තට. පිස්ටන් එක ඒත් එනවනේ පොඩ්ඩක් දකුණු පැත්තට. පිස්ටන් එකේ දකුණු පැත්තට පොඩ්ඩක් එනවා. ආවම මොකද වෙන්නේ? මේ මෙතන වැහිලා තිබ්බ පාත් එකට මොකද වෙන්නේ? දැන් මේ වැහිලා තිබ්බ පාතේ මෙන්න මෙහෙම ඇරෙනවානේ. වැහිලා තිබ්බ පාතේ මෙන්න මෙහෙම ඇරෙනවා. එතකොට එන්නේ මොකද? මේ පැත්තේ තියෙන ඔයිල් මේ පැත්තේ ඔයිල් මොකද වෙන්නේ? මේ පැත්තේ ඔයිල් මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන ඔයිල් කිසියම් ප්‍රමාණයක් මේ ස්පූල් වෑල් එක කරා අනික් පැත්තට ලබා දෙනව නේද? ඒ කියන්නේ කලින්ට වඩා වැඩි ඔයිල් ප්‍රමාණයක් අනික් පැත්තට ලබා දෙනව නේද? ඒ කියන්නේ ඔයිල් පිට වෙන පැත්තේ තිබ්බ ඔයිල් ප්‍රමාණයට වඩා වැඩි ඔයිල් ප්‍රමාණයක් ඒ පැත්තට අරන් දෙනව නේද?
ඔයිල් පිට වෙන පැත්තේ තිබ්බ ඔයිල් ප්‍රමාණයට තව ඔයිල් ප්‍රමාණයක් එකතු කරලා දෙනවා නේද මේ මගින්. එතකොට මේ පැත්තේ තිබ්බ ඔයිල් ප්‍රමාණය කිසියම් ප්‍රමාණයක් අඩු වෙනව නේද? එතකොට මේ පැත්තේ එහෙනම් ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු වෙනවා. මේ පැත්තේ එහෙනම් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙනවා. අන්න ඒ හේතුව නිසා වෙන්නේ මොකද්ද? මෙයාගේ ප්‍රතිවිරුද්ධව මෙයාගේ බාධා වැඩි වෙන නිසා මෙයාත් ස්ලෝ වීම ලක් වෙලා ගැටෙන්නේ නැතුව නවතිනවා. පැහැදිලිද? ස්ලෝ වීම ලක් වෙලා ගැටෙන්නේ නැතුව නවතිනවා. පැහැදිලිද ඒක? ඒ කියපු කතාව පැහැදිලිද? හරි. එහෙනම් මොන්න ඔය විදිහට පිස්ටන් වර්ගයේ ඝට්ටන යොමු කිරීමේ යාන්ත්‍රණයක් හරි අර විදිහට හවුසින් එක කරා සකස් කරපු යාන්ත්‍රණයක් හරි ඔය ඕනම සිලින්ඩර් එක තියෙනවා. හරි. අපේ ස්කයිඩර්ස් වල බකට් සිලින්ඩර්ස් වල මොකද දකින්න නැහැ. මොකද ගැස්සීම අවශ්‍ය නිසා. ඒතකොට ඔන්න ඔය කියන දේවල් ටික ඔයගොල්ලෝ හොඳට බලා ගන්න ඕනේ ප්‍රැක්ටිකල් එක කරද්දී. හරි. කට්ටේ රූම් එකට ගිහලා ඔකත් හොඳට බලා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් මම මේ අර මුලින්ම කතා කරා ඔයගලන්ට සිලින්ඩර්ස් වල මෙන්න මේ කරුණු බලන්න ඕනේ කියලා. හරි මොනවාද බලන්න ඕනේ? පිස්ටන් රොඩ් එක පළුදු වෙලා තියෙනවද? ඇද වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. පිස්ටන් රොඩ් එක මං කිව්වා පළුදු වෙලා තියෙන්න පුළුවන් කිව්වා. ඇද වෙලා තියෙන්න පුළුවන් කිව්වා. හරිද? ඊට පස්සේ බුෂ් ගෙවිලා තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට මං කිව්වා බුෂ් තියෙනවා කියලා බුෂ් ගෙවිලාද කියලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් බුෂ් එකක් ටික කාලයක් ගිහිල්ලා තමයි රිප්ලේස් වෙන්නේ කියන එකත් මං කිව්වා. ওই බුෂ් එහෙම ලේසියෙන් ගෙවෙන්නේ නැහැ. හරිද? නමුත්යි බලන්න ඕනේ ගෙවිලාද නැද්ද කියලා. ගෙවිලා නම් රිප්ලේස් කරන්න ඕනේ. කොපර් බුෂ් තියෙන්නේ. හරි. ඊට පස්සේ මං කිව්වා හෙඩ් බෝල්ට් වල පොටවල් හොඳයිද කියලා බලන්න ඕනේ කියලා. පොටවල් හොඳ නැහැ කියලා හිතෙනවා නම් ටැප් කට්ටක් දාලා පොටවල් පොඩ්ඩක් හදා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ සිලින්ඩර් බෝ එකේ අභ්‍යන්තර බිත්තිය බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මං කිව්වා අභ්‍යන්තර බිත්තිය පළුදු වෙලා තියෙනවා නම් සීල් දැම්මයි කියලා තේරුමක් නැහැ. කොහොමත් ඉන්ටර්නල් ලීක් කරන නිසා සිලින්ඩරේ නිදහසේ බැසීමක් ඩ්‍රිෆ්ට් එකක් තියෙනවා කියලා. හරිද? ඒ වගේම ඔයගොල්ලෝ ගලවන්න කලින් කිසියම් දෝෂ බාධන ගත්තා නම් ඒක සටහන් කරලා තියාගන්න. මොකද ඔයගොල්ලන්ට එතකොට තේරෙනවා මේ ඒ දෝෂෙට හේතුව මොකක්ද කියන එක අදහසක් ගන්න පුළුවන් වෙනවා. ගැලෙව්වට පස්සේ ගලවල කොටස් තියෙන විදිය බැලුවට පස්සේ. ඒ වගේම මං කිව්වා සියලුම සීල් පොඩ්ඩක් විෂුවලි ඉන්ස්පෙක්ට් කරන්න කියලා. සියලුම සීල් විෂුවලි පොඩ්ඩක් ඉන්ස්පෙක්ට් කරන්න මොන වගේ තත්ත්වයක්ද සීල් වල තියෙන්නේ කියලා. හරි. එතකොට ඔන්න ඔය විදිහට කොටස් වල සුදුසු බව පරීක්ෂා කරලා දාන්න ඕන. සාමාන්‍ය අපි ගැලුවම සීල් ඔක්කොම අලුතෙන් දානවා. හැබැයි මම ඔයගොල්ලන්ට කිව්වා සමහර අවස්ථාවලදී නයිලොන් සීල්, ටෙෆ්ලොන් සීල් අපිට සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම පරණ එක භාවිතයට ගන්න වෙනවා. හැබැයි පරණ එක භාවිතයට ගන්න ඕන නම් ඒකේ හැඩේ වෙනස් වෙලා නැද්ද? ඒකට මොන හරි ඩැමේජ් වෙලාද? එහෙම වෙලා නැතු වෙන්න ඕනේ. එහෙම නැතු හොඳ තත්ත්වයේ තියෙනවා නම් පමණයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපි අලුතෙන් සීල් ටික ඔක්කොම එකපාර දාන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරි. නමුත් අර වගේ අවස්ථා එන්න පුළුවන්. හරිද? ඒක ඒවා බලන්න කිව්වේ. හරි. පැහැදිලිද? ඊට පස්සේ අපිට ද්‍රාවබල මෝටර ගැන කතා කරන්න තියෙනවා. අපි මෝටර හෙට කතා කරමු නේද? හෙටනේ බදාදා. බදාදා කතා කරන්නේ මෝටර ටික. දැන් ක්ලාස් එක නවත්තමුනේ. මොකද කියන්නේ කට්ටිය?